උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී සුරංගනී කරුණාරත්න මහත්මිය සහ තම ස්වාමි පුරුෂයා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී සුරංගනී කරුණාරත්න මහත්මිය තම ස්වාමි පුරුෂයා සමග මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබන්නේ දෙපාර්ශවයේ මියගිය දෙමාපියන්ට සසර දුක් අවසන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට රුකුලක් වශයෙනි. මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය දායකත්වයේ දරූ අය නමින් පරලොව සපත්ව පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වේවා. උතුම් නිවනින් සැනසේවා. දායකත්වයේ දරූ අයගේ දියණියන් තිදෙනාටත් බෑනාවරුන් මුණුබුරු මිනිබිරියන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සෑම කටයුත්තක්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසීම පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වේවා. නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය සැලසේවා. දෙස් විදෙස්වල ජීවත් වන දෙපාර්ශවයේ සහෝදර සහෝදරියන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් සියලු කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමටත් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය පිණිසත් මෙම උතුම් පින හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට සසර කෙලවර උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු පාරමිතාවක්ම වේවා. කොරෝනා වසංගතය ලොවින් තුරන් වේවා. රට දැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, බුදුන් දැක නිවන් දකිත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස්මාතේතේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. එවං හිතේ ගහපති සික්ඛිතබ්බං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩාවකාශ සලසාගෙන සිටින්නා වූ සදහැවර පින්වතුනි, මාතෘකාව වශයෙන් නකුල පිතා සූත්‍රය ඇසුරින් ගත ලෙඩ වුවත් සිත ලෙඩ නොකර ජීවත් වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මිනිසා තමයි මම මේ පොතම අරගෙන ආවේ. ධර්ම දේශනාව මම පාඩමින් අවස්ථා කීපයක කරලා ඇති. නමුත් පොත බලාන මේ විදිහට කියලා නැහැ. සමහර ඡේද පාලි අඩු කරලා සිංහලෙන් කියලා අදාළ තැනට ගිහින් තිබෙනවා. අදත් මේක ඔක්කොම කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදාළ තැන් පැහැදිලි කිරීමට කාලය වැඩිපුර ගන්න කල්පනා කරනවා. මේක සංයුත්ත නිකාය තුන පොතෙහි නැත්නම් කන්දක වගේ පළවෙනි සූත්‍රය. නකුල පිතු සූත්‍රය. නකුල පිතුමා වයෝවෘද්ධ කෙනෙක්. වයෝවෘද්ධ භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහින් මම දැන් වයසයි යම් යම් අසනීප වලින් පෙළෙනවා. නිතර ඔබ වහන්සේ දකින්න එන්න ලැබෙන්නේ නැහැ. මගේ හිත සැනසීමට යම් දනහමක් දේශනා කරනවා නම් හොඳයි කියලා තමයි කිව්වේ. එතනදී බුදුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. එවමෙතං ගහපති ආතරෝහං අයං භවිෂ්‍යති කායෝ අණ්ඩභූතෝ පරිවනද්දෝ යෝහි ගහපති ඉමං කායම් පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටි ජානෙය්‍යං කිමඤ්ඤත්‍ර බාල්‍ය. ඔබ කීව දේ හරි. කය ලෙඩම තමයි. කවුරු හරි කය ලෙඩ නැහැ කියලා හිතනවා නම් ඒක අනුවණකමක් කරුණා වෙන මොකද්ද කියලා අහලා තියෙන්නේ ඔය. ඒක අඥානකමක් වෙනා මොකද්ද කියලා. ඒ වුණාට තථාගතයන් වහන්සේ පදාරන්නේ අන්න එතනින් තමයි අර පෙන්නන්නේ. ඒ වුණාට ග්‍රහපතිය තස්මාතිහ එබැවින් තස්මා ඉතිහ එබැවින් කය ලෙඩ වුණාට කමක් නැහැ. ඔබ හික්මෙන්න ඕන මෙහෙමයි. කොහොමද? ඒවන් හික්කිතබ්බන් මෙහෙම සික්මෙන්න ඕන. කොහොමද?
ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. මේ ආතුර ලෙඩ කයක් තිබියදීත් මම මගේ සිත කර ලෙඩ කරගන්නේ නැහැ කියලා තමයි හික්මෙන්ට ඕනේ. ඔය තමයි බණපදේ. දැන් මේ බණපදේ අහලා බොහොම සන්තෝෂෙන් ඊට එහාට අහන්න මතක් වෙන්නෙත් නැහැ. සන්තෝෂෙන් තමයි නකුලවිතු අපිට වෙලා යන්නේ. යනකොට හම්බ වෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ආයස්මා සාරිපුත්තෝ ඒත දෝච. උන්වහන්සේ දකින දේ කියනවා. විප්පසන්නානිකෝ ගත්තේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුකවන්නෝ පරියෝධාතෝ අලත්තනෝ අජ්ජ භගවතා සම්මුඛා ධම්මිකං කතං සවනාය. මොන ලස්සනයි. ඉන්ද්‍රයන් පිරිසිදුයි. පැහැදිලි. ඔබ මොකක් හරි දැහැමි කතාවක් බුදුන් වහන්සේගෙන් ඇහුවද? ඔව් දැහැමි කතාවක් අහලා ඒකට සමාදන් වෙලා තමයි මේ ඉන්නේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේන් ධර්ම කතාවක් නම් අමෘතයෙන් අභිෂේක කළ බලයි මේ ඉන්නේ. දැන් ධර්ම කතාවේ අභිෂේකේ මොකක්ද අහපුවම අර කතාව ඔක්කොම ආයෙත් කියනවා. මම මෙහෙම ගියා මෙහෙම කිව්වා බුදුහාමුදුරුවෝ මට එහෙම කිව්වයි කියලා. එතකොට තමයි මේ සරුත් හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහන්නේ ඔන්න එතකොටයි මෙයාට මතක් වෙන්නේ. නහිපනතං ගහපති පටිභාසිතං තං භගවන්තං උත්තරින් පටිපුච්චිතුං. ඔබට ආය අහන්න හිතුනේ නැද්ද? කොහොමද ස්වාමීනි කය ලෙඩව තිබියදීත් ලෙඩ නැති හිතකින් ඉන්නේ. කය ලෙඩව නොතිබෙදීත් ලෙඩ නැති හිතකින් ඉන්නේ කියන මේ කාරණාවල්. කය ලෙඩ වුණත් කය නැතත්. ඒ කය ලෙඩව සිටීදී හිත ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩව තිබියදීත් සිතින් ලෙඩ නැතුව ඉන්නේ කොහොමද කියලා අහන්න හිතුනේ නැද්ද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නය. ඉතින් එයාට කියනවා ඊට පස්සේ මේ බැරි වුණා අහන්න කියලා. අනේ ස්වාමීනි ඔය පවසවදාල කාරණේ අර්ථ හොදින් පැහැදිලි කරන්නට කැමති නම් අපි කොයිතරම් බැහැර වුණත් අපි ඔබ වහන්සේ ළඟට එන්න කැමතියි. ඒ කරුණේ අර්ථය පැහැදිලි කරලා දෙන්න කියලා. මේක අර සාමාන්‍යයෙන් මම කියන්නේ නැති කියන්නේ අතීත කතාව. අතීත කතාව බනට කියන්නේ නැහැ නේ මම. නමුත් මේක එහෙම ගන්නවා. එතනින් එහාට තමයි අපිට මේ කාලේ ඕන වෙන්නේ මේ එහෙනම් මම කියන්නයි යන්නේ අහගන්න කියලා. දැන් මම මෙතෙන්ට මේකේ නැති අතුරු කතාවක් දානවා. තථාගතයන් වහන්සේ වදාරනවා කය ලෙඩ වෙනවා. කය ලෙඩව සිද්ධියදීත් සිත ලෙඩ වෙන්නේ කොහොමද? ලෙඩකට සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න. දැන් අපේ රටේ විග්‍රහයට අනුව කය කියන්නේ පඨවි ආපෝ තේජෝ නැත්නම් රූප නම් සරියුත් මහරහතන් වහන්සේ ආපහු බණ කියන්න ඕන වේදනා සංඥා සංකාර ගැන විතරයි. මොකද රූප කියන්නේ කයනේ. හරිද? නමුත් ආපහු සරියුත් මහරහතන් වහන්සේ පංචස්කන්ධේම කතා කරනවා. ඔබට මෙතනින් ඇතුළට රින්ගන්න නැත්නම් ඇතුළ දකින්න නුවණක් තියනවාද? කය වෙනයි, කය පරිහරණය කරන පංචස්කන්ධය වෙනයි කියලා. පංචස්කන්ධය කියන්නේ කය හෝ පංචස්කන්ධයේ කය රූප ගත්තොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. මොකද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා තණ්හායක් උපදින්නේ කය මුල් කොටගෙන නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණු මුල් කොටගෙන. මේකෙම තියෙන සත්තට්ඨාන සූත්‍රය කොහොමද පෙන්වන්නේ? වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් හටගන්නේ දොරවල් හයෙන් කියන එක. එතකොට ඒක දොරවල් හයෙන් කියලා රූප කියන එක කියන්නේ නෑ මේ අය සිංහල පරිවර්තනයේදී. නමුත් දොරවල් හයට හමු වෙන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප. ඒවයි අපි විඳින්නේ. ඒවයි බැඳෙන්නේ. රූප තණ්හා කියන්නේ ශරීරෙට තියෙන තණ්හාව නෙවෙයිනේ. ශබ්ද තණ්හා කියන්නේ ශරීරෙට තියෙන තණ්හාව නෙවෙයි. ඒ කියන්නේ අරමුණට තියෙන එක. අන්න ඒ නිසා තේරුම් ගන්න වෙයි සතර ගමන කෙලවර කරන්නට පංචස්කන්ධේ රූපයන්න දැන් මේ කය පැත්තකින් තිබ්බා.
කය ලෙඩ වෙන කතාවනේ බුදුන් වහන්සේ වදාළේ. තථාගතයන් වහන්සේ වදාළ කය ගැන නෙමෙයි බුදුන් මේ සරියුත් මහ රහතන් වහන්සේ කතා කරන්නේ. ඒක ඒක භාවිතා කරන කය පරිහරණය කරන්න භාවිතා කරන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ ගැන. ඒකෙත් රූප කය නම් සරියුත් හාමුදුරන්ට 5ක් කතා කරන්න ඕනේ 4යි කතා කරන්න ඕන. දැන් ඉතින් මෙන්න මෙතන පෙන්නනවා කයයි සිතයි දෙකම ලෙඩ වෙන හැටි. කතංච ගහපති ආතර කායෝ චේව හොති අනාතර චිත්තෝච. අසනීප වුණ කයක් ඇති කෙනා සිතනුත් ලෙඩන්නේ කොහොමද? මේක මම ගන්නේ අසනීප නැතත් සතීප නැතත් මේ සිතින් ලෙඩ වෙන එක තියෙනවා. මෙතන තියෙන්නේ සතීප කයක් ගැන විතරයි. අන්න දැන් මේ පාඩේ තමයි මම ඔය සමහර වෙලාවට ඔක්කොම කියලා නැත්තේ. පාලියෙන් අපි කියලා සිංහලට ගනිමු. ඉදගහපති අසුතාපතුක් ජනෝ අරියානං අදස්සාවි අරියස් ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං අහං රූපං මම රූපන්තීති පරියුට්ටට්ටායි හෝති තව එහාටත් තියෙනවා. ඔන්න අසුත පුතග්ජනයා කියන්නේ කවුද? අසුත පුතග්ජනයා කියලා කියන්නේ සුතවත් බවක් ඇසූ පිරූපන් බවක් නැති ගමේ වෙද මහත්තයා හරි එහෙම නැත්නම් දේවාලේ කපු මහත්තයා හරි තව කවුරු හරි පංචස්කන්ධය කියලා කියපුවාම ශරීරයට පංචස්කන්ධය කියලා ගත්ත අනුවන තැනැත්තාට වෙන මොකක්ද අද කියන්න තියෙන්නේ ඒකට? මොකද පෙන්නන්නේ? ආර්ය දර්ශනය නෑ. ආර්යයන්ගේ දැකීම නෑ. ආර්යයන්ගේ ධර්මයට දක්ෂත් නෑ. ආර්ය ධර්මයේ හික්මීමත් නෑ. ඒ අනාර්ය දර්ශනය තමයි මේ පෙන්නන්නේ. අන්න දැන් අර සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් ගන්න තොරවල් 6 නිසාම අරමුණු 6 නිසා වේදනා 6ක් සංඥා 6ක් සංකාර 6ක් විඥාන 6ක් පහළ වෙනකොට දොරවල් 6 තමයි පංචස්කන්ධ පහළ වෙන්නේ. දැන් ඉමේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ බලන්න තියෙන්නේ. එතකොට ඇහි කනේ නාසයේ උපදින පංච උපාදානස්කන්ධය යනවා ශරීරය නෙමෙයි කියන එකටත් ගැලපෙනවා. ඒ මොහොතේ උපදින එකේ. නමුත් මේ කියපු වචනෙන් කියලා කවුරුත් කරපු කෙනෙක් නැහැ. නමුත් මේ පෙන්වන කාරණේ පෘථග්ජනයාගේ දර්ශනේ වැරද්ද. ඔහුත් පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදීම යන පංචස්කන්ධය. නමුත් ඔහු ඒකට එන දේ අර අපි ගන්නවා රූපේ මම රූපේ තුල මාත මාතල රූපය ඇත. ඊට වඩා වෙනස් විදිහට මේක පැහැදිලි කරන්නේ. නමුත් එච්චර දිගට ගන්න ගියොත් වෙලා යනවා. මේ අරමුණේ රූපය තුල තමයි ආත්මය තියෙන්නේ. මේක තමයි මම. මම තුල තමයි මේක තියෙන්නේ. මේක තමයි මම. ඒ රූපේ මම කියන්නේ ශරීරේ මම නෙවෙයි. ශරීරේ මම නෝ ජීවිතේට මම එකයි. නමුත් ඒ රූපයට ඇලුනහම අපි කියනවා ඒක රූප තණ්හා කියලා. ඒක එහෙම තියනවාට කැමති නම් නමුත් ඒක වෙනස් වෙනවා. ස්කන්ධ පහට හට ගන්න රූපේ මොහතකින් නැතිලා යනවානේ. දැන් කැමති දේ නොලැබීමේ කැමතියට තබා ගන්නට බැරිකමේ පශ්චාත්තාපය ඇති වෙනවා. අන්නේ විදිහට මේ රූපය කියන වචනේ රූපේ රූප 6ටම ගන්න ඕනේ. අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් පරිදි. දැන් මෙන්න මේ විදිහට මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරන්නේ තේරුම් ගන්න ඕන 6ේම අර වේදනා 6ක් කීවනේ. එහෙනම් 6ේම වේදනා 6ක් නම් රූපත් 6ක් කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මේ හටගන්න මොහොතකින් හටගෙන නැසන එක පෙන්වන්නේ ස්කන්ධේ කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ හටගත්තිත්ම දේරාත්ම මේ ආත්ම මොහොතක් පාසා ඔබ උපදින්නේ මැරෙන්නේ. යන්නේ ඉන්න ඔබ උපදිලා මැරෙනවා. ඉන් එහාට යන ආත්මයක් ඒකේ නැහැ. දැන් ලෝකේ ජීවත් වෙන්නට මේ ඇහ මුල් කොටගෙන කන මුල් කොටගෙන නාසය මුල් කොටගෙන දිව මුල් කොටගෙන කෙනෙකුට ලෝකේ හඳුනා ගන්නට අරමුණක් පහළ වෙන්න ඕනේ. ඒ අරමුණ තුල
අරමුණ රූප වශයෙන් ගත්තහම වේදනා සංඥා සංකාර විඥාන කියන හතරෙන් කරපු කාර්යයක් තියෙනවා. විඳින එක වේදනාවෙන්, සංඥාවෙන් රූප ශබ්ද ගන්ධ සංඥා වශයෙන් හඳුනන එක, සංකාරයෙන් ඒකට අදාළ අගයක් එකතු කරන එක. පරණ විඳින්න ගියාම තවත් අතාවකට. මේ හතර මේ චෛසික හතර මොනවද කරන්නේ? කරපු දේවල් දැන ගැනීමට කියනවා විශේෂයෙන් දැන ගැනීමත් විඥානය. එතකොට ඇහේ නම් චක්කු විඥානය, කනේ නම් සෝත විඥානය, නාසයේ නම් ගාන විඥානය. විඥාණයෙන් විඥාණයට මොකවත් යන්නේ නැහැ. විඥානය කියන්නේ මේ ටික හඳුනා ගන්නා වූ සිත, ඒක ඊතර නැතෙන්න ඕන. එතකොට එහෙමනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනුස්සයාට ස්කන්ධ පංචකයක් පහළ වී නැතෙනවා. ඒක ස්වභාවික දෙයක්. අන්න මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමා රස්ස හරියනවා පෘථග්ජන පුද්ගලයා මේකට එන දේශ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් මම හදා ගන්නවා. අර තණ්හාවටමයි මම කියලා කියන්නේ ඒකයි. අන්න පෘථග්ජන පුද්ගලයා නැති මමක් කුඩා කාලේ ඉඳලා මේකට ආරෝපණය කරලා හදා ගන්නවා. දැන් එතකොට මොකක්ද ඒකට කියන්නේ? රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය ඒකට මේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියවත් පංච උපාදානස්කන්ධය. හරිනේ. ඒකට එන දේ. රූපේද, සද්දේද, ගන්ධේද, රසේද, ස්පර්ශේද, පාපේද, පිනද, ධානයේද. ඒකට එන දේ ඉන්නේ. ඒකට එන දේ මම කොට ගත්ත මුලාවක් තියෙනවා. ඒකෙන් මිදෙන්න බෑ පෘථග්ජනයාට කියලා බුදුන් වහන්සේ අසුතවන්තයින් ගැන වදාහරනවා. මේකෙන් මුදෙන්න පෘථග්ජනයාට බෑ. තව වරද්දා ගත්තාම රූප කියන්නේ ශරීරය හරි පඨවි ආපෝ තේජෝ හැදව කවදාවත් මිදෙන්න බෑ. ඉතින් අනාගත බුදුහාමුදුරුවෝ මෙන්න වෙනවා මේක නිවැරදි කරලා දෙන්න. අපි කරගත්ත වැරද්ද සිංහලට පරිවර්තනය කරන්න ගිහින්. නිවැරදි කරගත්තොත් ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල තිබෙනවා. එතකොට ඉමේ පංච උපාදානස්කන්ධ මෙම පංච උපාදානස්කන්ධයනේ. එතකොට මෙම පංච උපාදානස්කන්ධය ඇහි කනේ නාසයේ දිවේ කයේ ඕන තැනක පහළ වෙන්න පුළුවන්. නමුත් මේ පෙන්වන්නේ ලෙඩ වෙන හැටි. දැන් එතකොට පෘථග්ජනයා කියලා කියන්නේ ලෙඩෙක් නේද? බුදුන් වහන්සේ වදාළ පරිදි කය ලෙඩ වුණත් නැතත් කය ලෙඩ වාසිතදී සිතින් ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීම පංචස්කන්ධයේ ආත්මය ලෙඩක්. ඒ ලෙඩේ තමයි ඊට පස්සේ අර අරෝධහමට අදාළ කම්පාව ජරා ව්‍යාධි ශෝක පරිදේව සේරම තියෙන්නේ අර කයේ නෙමෙයි අර සිත ලෙඩ කර ගැනීම හේවත් මගේ ආත්ම කොට වචනෙන් කියලා නැහැ. ඇලෙනවට නමක්, ගැටෙනවට නමක්. මේක වෙන වෙනම මේකේ පෙන්නනවා වේදනාව, සංඥාව, සංකාරය, විඥාණයට වෙන වෙනම පෙන්නනවා. මේ වේදනාව මම, මේ සංඥාව මම. එතකොට දැන් රූප ශරීරය කියලා මොහොතකට ගත්තත් වේදනාව සංඥාව කියන්නේ මොනවද? ඒවා මම වෙන්නේ කොහොමද? ඒ මම හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරෙන්ද. විඳීම ඇලීමෙන් විඳීමට මම වෙනවා. සංඥාවට ඇලීමෙන් ගැටීමෙන් මම වෙනවා. සංඛාරයට ඇලීමෙන් ගැටීමෙන් මම. එතකොට විඥානේ මම වුණාම විඥානේ විඥාන උපාදානස්කන්ධය. මම වුණාම රූපයත් වේදනාවත් සංඥාවත් සංකාරයත් පංච උපාදානස්කන්ධ. ස්කන්ධ හට ගන්නවා. අන්න ලෙඩ වෙනවා කියන්නේ මමත්වෙන් ගැනීම. ස්කන්ධ හටගෙන නැසෙන්න පුළුවන්. නමුත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස මමත්වෙන් ගත්තොත් සසරට බැඳෙනවා. සංයෝජනය වෙනවා. තවත් මොනවද මේකේ පැහැදිලි කරන්න තියෙන්නේ? මෙන්න මේ ආතුර බව, සිතේ ආතුර බව, පෘථග්ජනයාගේ හිතේ තියෙන දෙයක්. මේ ආතුර බව ඊට පස්සේ පෞල් ජීවිතේ සමගිය බිඳහලනවා. විනාශ කරනවා. විවාහ ජීවිතේ උන් ඈත් කරනවා. ඒ වගේම මිනිසා ප්‍රශ්න ගොඩකට මැදි කරනවා. මොකද මේ කය මම වෙනුවට මේ සිතට එන හැඟීම මමකට අරගෙන දිනන්න යන හින්දා. මේ සිතට උපදින හැඟීම් තුන් ආකාරව ඉපදීම කාම විතර්කය කියනවා, ව්‍යාපාද විතර්කය කියනවා, විහිංසා විතර්කය කියනවා. මේ එන හැඟීම ආකාර තුනකින් උපදිනවා. ඇලීම් ස්වභාවයෙන්, ගැටීම් ස්වභාවයෙන් උපදින ආකාරය. ඔන්න තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මිනිසුන් දුකටපත් වෙන හැටි, ස්කන්ධ පංචකයෙන් ලෝකේ ජීවත් වෙන්න දීපු වාසනාව අහිමි කරන ස්කන්ධ පංචකයට එන්නේ ආත්ම කොට ගැනීමෙන් මේ භවය වෙනුවට තව භවයකුත් හදාගන්න කර්මත් රැස් කරලා කර්ම මාර්ගයට අවතීර්ණ වෙලා දුකක් හදාගත්ත හැටි. ඒක තමයි දැන් කයත් ලෙඩ, සිතත් ලෙඩ.
දැන් මේ හිතේ ලෙඩ වලට කියනවා ලෝභය, දේශය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මෝහය, ආනිරක, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරික, කුක්කුච්ච, තීන මිද්ද, විතකිච්ඡා. ඔය තියෙන ලෙඩ. එක එක රෝග ලක්ෂණ. මේක තමයි මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නකුල පියතුමාට විස්තර කරමින් පෙන්වන්නේ. දැන් නකුල පියතුමාගේ කතාව පැත්තකින් තියලා ඔබ පැත්තට එන්න. ඔබත් මේ සමාජයේ උපදින දරුවෙක් වශයෙන් ඉස්කෝලේ ගිහින් පංචස්කන්ධ ඉගෙන ගත්තාට වචන 5ක් විතරයි දන්නේ. බුද්ධ ආගම ඉගෙන ගත්තාට සාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය යරුණාම ඔබ පිළිමත දන්න මොකක්වත් නැහැ. මේ පංචස්කන්ධය ඔබේ ජීවිතයේ ඒකකයයි. මේක වරද්දාගත්තාමයි මිනිසා දුකටපත් වෙන්නේ කියන කාරණේ පිළිබඳ එබිලා බලන්න, ආපහු හරවලා බලන්න ඔබට හැකියාවක් නැහැ. ඔබ ළමා කාලේ පහු කරන තැන් පටන්ම පංචස්කන්ධයට නේද සමග ඇලීමකින් මුලාවකින්, ගැටීමකින් මුලාවකින් ගන්න හදනවා. ඇලීමට ලෝභ මෝහ කියනවා, ගැටීමට ද්වේෂ මෝහ කියනවා. ඇලීම ගැටීම ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, ඔබට කැමති පරිදි හදාගන්න එක. දැන් ඔබ ලෝභ බලවත් කරනවා, ද්වේෂ බලවත් කරනවා, මෝහ බලවත් කරනවා. දැන් එන්න ලෙඩ වෙනවා. ඒකට කියනවා සංසාරගත ලෙඩේ කියලා. ඒකට කියනවා දුක්ඛ ලෙඩේ කියලා. මෙන්න මේ උගුලට අහු වෙන එක මේ ලෝපන් මිනිස්සුන්ට සිදුවෙන්නා වූ ඛේද වාචකයක්. සමස්ත සමාජයේටම. නමුත් බුදුවරු තමයි ඒ උගුල පෙන්වා දී ගැලවෙන පාර කියලා දෙන්නේ. ඒ පංචස්කන්ධය මුල් කොටගෙන නිත්‍යසුඛාත්ම කොට ගන්න මුලාවක් සහ අනිදුක්ඛ අනාත්ම වශයෙන් වැළීමෙන් මිදීමක් පෙන්වන දහමක් ලෝකයේ තුල අපි දකින්නේ නැහැ. ආගම් පොතපත කොතරම් තිබුණත් ඒවා කියවලා බලපුවම අපි දකින්නේ ඒවා පුද්ගල සංවරයක් විතරයි. ඒ නිසා ඔවුන්ට ලෝභ දේශ මොහ තබාගෙන නැත්නම් යටපත් කරගෙන අදහිලිවන්ත විශ්වාසවන්ත ආගමක් අදහන්න පුළුවන්. විශ්වාසය අදහිල්ල මුල් කොටගෙන. නමුත් ඔවුන්ට තියා ගෞතම සසුන තුළ ධර්මයේ තේරුම් ගත්තේ නැති අයටවත් ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය තේරෙන්නේ නැත්නම් බුදුන් වහන්සේ වදාළ සාන්ත සනසීමට සමීප වෙන්න පෘථග්ජනයාට වරම් නැහැ, අවසර බලපත්‍රයක් නැහැ. මේකයි තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් මේ ඒකකයේ විග්‍රහ කිරීම නකුල පියතුමාට පමණක් නොව ඕනෑම ස්ත්‍රියකට, ඕනෑම පුරුෂයෙකුට, ඕනෑම ගිහියෙකුට, ඕනෑම පැවිද්දෙකුට මොකද්ද සාරාංශ වශයෙන් කියන්න තියෙන්නේ? පංචස්කන්ධය ආත්ම කොට ගැනීමෙන් මිනිසා මානසික රෝගියෙක් වේ. ඔන්න ජීවිතේ දුකයි නෙවෙයි, ජීවිතේ පරිහරණය කරන්න දුන්නා වූ පංචස්කන්ධය තම තමන්ට රුචි අරුචි පරිදි බාහිර තියෙන ලෝකේ දේවල් තියෙනවා ලෝවල් කියලා හිතාගෙන, බාහිර දේවල් වලට ඇලෙනවා කියලා හිතාගෙන තමන්ගේ සිතේ හට ගන්නා වූ මේ කෙලෙසෙන ස්වභාවය. කෙලෙසෙනවා කියන්නේ මේක තමයි. සිත කෙලෙසෙනවා. කෙලෙසෙන සිතේ දුක් තියෙනවා වරුණාම නික්ලේශී සිතේ දුක් තියෙනවා කියලා අහලා නැහැනේ ඔබනේ. නමුත් පෘථග්ජන පුද්ගලයාට මේ කෙලෙසෙන ස්වභාවයෙන් මිදෙන්න පාරක් ඇත්තෙම නැහැ. ඔහු ජීවිත අවසානයේ දක්වාම මේ කෙලෙසෙන ස්වභාවයේ ගමන් කරනවා. එන්න ඔහුට දුක් වැඩි වෙනවා. ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි නම් දුක් 100ක් කිව්වා වගේම අන්න දැන් ගැලපෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හම්බ වෙන හැම කාරණයකම අප්‍රසන්න, අකමැති, අමනාප දේවල් ජනිත වන්නේ නම් දැන් පරිලාහ නිරයට වැටෙන්නේ කයින්දද අර දොරවල් හයෙන් උපදින අමනාපය, අප්‍රසන්න බව, අකමැත්ත නිසාද? ඒ අප්‍රසන්න බව, අමනාපේ ලෝකෙද තියෙන්නේ නැත්නම් ඔබ ළඟද තියෙන්නේ? ඔය ඔබ අප්‍රසන්න, අපමනාප, අකමැති කියන එකම තවත් ලෝකෙ කෙනෙකුට ප්‍රසන්න, මනාප, ප්‍රිය වෙන්න පුළුවන්. එතකොට ඒකේ නෙවෙයි ඒක තිබෙන්නේ. ඒක බාහිර අවිඥානික වස්තුවක්, මොකක් හරි තියෙන දේ. සද්දයක් හරි, රූපයක් හරි. ඒකට අදාළ අගය එකතු කිරීම ඔබ විසින් කරගත්ත පෞද්ගලික කාර්යයක්. එතකොට ඔබ විඳිනවා නෙමෙයි, ඇත්තටම හදාගෙන විඳවනවා කිව්වොත් හරි. මෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් තම තමන්ට අදාළ ලෝකයක් හදාගෙන විඳවන එක තමයි මේ පංච උපාදානස්කන්ධ පරිහරණය කියලා කියන්නේ කියන එක හොඳට තේරුම් ගන්න වෙයි. දැන් මේක ජීවිත අවසානයේ දක්වාම වඩා හොඳ තැන් මොනවා හොයන්න ගියත්, පවෙන් පිනට පිනින් ධානයට ගියත්, ගෙදර ඉන්න නැතුව පැවිදි වෙන්න ගියත්, පැවිදි ගෙදර මදි මේක විවේක කියලා කැලේට ගියත්,
මේ න්‍යාමයේ තේරුම් ගත්තේ නැත්නම් ඒ හැම කාරණයකදීම ඒ ගිය ඕන තැනකදීම ඔහුට ඇලීම මුලාව ගැටීම මුලාවට කාරණා තිබෙනවා. වයසට යන්න වැඩි වෙන. දැන් අපි මේකේ තියෙනවා ආතුරකාය කියලා මම කියනවා අනාතුරකායදීත් ඕක තමයි තියෙන්නේ. දැන් තරුණ වයසේ අනාතුරකායක් කියමුකෝ අපි. ඒත් යම් යම් ලෙඩ තියෙනවා බුදුන් වහන්සේ වදාළ පරිදි මේ එවනමි සාමාන්‍යයෙන් අපි නිරෝගී කියනවා කියලා දවස් දෙකක් හරි නැත්නම් සතියක් හරි. බඩගින්න ආදී දේවලුත් ලෙඩවීම අරන් තියෙනවා. නමුත් එහෙම නැතුව. නමුත් මෙන්න මේ විදිහට සිතින් ලෙඩවීම ඉතින් ලෙඩ වෙනවා කියලා කියන්නේ දුකක් කියන එකනේ. නමුත් මේ ලෙඩේට බේත් නැහැ. බුදුරජාණන් වහන්සේ හමු වෙනතුරු. අර අනිත් ලෙඩ වලට ආයුර්වේද යුනානි බටහිර ආදී කොට ඇති මොකක් හරි ක්‍රමයක් තුළින් ප්‍රතිකාර තියෙනවා. මේ ලෙඩේ හැදිලා දුක් විඳිනව ඇරුණාම හැදුන හැටි කියන්න දන්නේ නැහැ. මේ නිසායි මම කතා කරන්නේ සමහර වෙලාවට පෘථග්ජන පුද්ගලයින්ට මේ චතුස්සත්ත්‍ය අයිති තියෙන්නේ දුකයි හේතුවයි විතරයි. ඒක කරගන්න පුළුවන් ඕන තරම්. ඔහුට නැති වූ තැන මාර්ගය යන්න නම් පෘථග්ජනෙක් වශයෙන් උරුම නැහැ. ඔහුට ආර්ය භාවයටපත් වෙන්න වෙනවා. මේ උණ වැරැද්ද වෙමින් පවතිනවා ළමා කාලේ පිටන් දිගටම. අර ඇලෙන කරුණේදී ඒකට එන දේ සමග ඇලීමෙනුත් ඒතන් මම ඊතෝහං අස්මින් ඒසෝ මේ අත්ත ආත්මකට ගන්නවා කියන්නේ අන්න ඒකයි. එතකොට ගැටීමෙනුත් ඒතන් මම ඊතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. එතකොට මේ පෙන්නන සාරාංශය කුමක්ද? කෙනෙක් පංචස්කන්ධ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගත්තාම සිතින් ලෙඩෙක්. මේ සිතේ ලෙඩේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ බාහිර ලෝකෙ සිදුවෙන්නා වූ අටලෝ දහම හමුවේදී ඊට අදාළ ප්‍රතිචාර දැක්වීම ලෙස අටලෝ දහමේ කම්පාවෙන් හෙවත් ඇඬීමෙන් දෙඩීමෙන් වැළපීමෙන් නැත්තම් ලාභාලාභ සැපදුක් නින්දා ප්‍රශංසායසේදී ඒකට නිහඬව ඉන්න බැරිව අදාළ ප්‍රතිචාර දැක්වීමෙන් මේ සමාජයේ අටලෝ දහමේ සිදුවෙන සිදුවීම් මේ දවස්වල ඕන තරම් බලන්න පුළුවනි. යම් හේතුක සාධක සහ හේතුක සාධක මත අස්වාභාවික සාධක මත ඒව නිසා කම්පාවට රිදීමකට සිත් චේතනාවට පත් වෙන අය පෘථග්ජන සමාජයේ වශයෙන් දක්වන රංගපෑම් කැපිච්ච පණුවන්සේ දඟලන හැටි බලන්න පුළුවනි. කැපිච්ච පණුවට ඉන්න බෑනේ රිදෙනවනේ වේදනාවක් නේ තියා දඟලන්න ඕන. ඒ වගේ මේ බාහිර සිදුවීම් ප්‍රශ්නයක් කොට අරගෙන ප්‍රතික්‍රියා දක්වන ආකාරය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් ඔබට බලා ගන්න පුළුවනි. එබැවින් පෘථග්ජන හැමෝම කයනුත් ලෙඩ වූවෝ ටික දෙනෙක් පෘථග්ජන හැමෝම කයෙන් ලෙඩ වුණත් නැතත් සිතෙනුත් ලෙඩ වූවෝ. දැන් මෙන්න මේ ලෙඩෙන් ජීවිතය තුළ නිදහස් වෙන්න නොවේද බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කරලා තියෙන්නේ. මේකෙදි කියලා තියෙන්නේ කය අතර තිබියදී සිත ලෙඩ කරනවා කියලා මරුණෙන් පස්සේද? දැන් මේ කය ලෙඩ වෙලා තියෙන ජීවිතය තුළ සිත ලෙඩ කරගන්න එපා කියලා කියන්නේ නිදහස් වෙන්න කියන්නේ මරණයෙන් පස්සේද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයද? නෑ මේ කය තුලදීමයි. අන්න ඔබටත් එහෙනම් දුක හේතුව මේ කය තුල නම් නැති වූ තැන මාර්ගයත් මේ කය තුලදීම. අනුගාමී ප්‍රතිපදාවක් වශයෙන් වෙනත් මානයකට වෙනස් මාවතකට වෙනත් දැකීමකට යන්න වෙනවා. අපි මේකට තව වචනයක් එකතු කරමු දැන්. මේකේ නැති. මේකට තමයි කියන්නේ පංචස්කන්ධය නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හැදෙයි. අර මම මගේ ආත්ම කියන එකට තමයි මේ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. මතක තබා ගන්න ඕන. මේක තාමත් සමාජයේ තේරුම් ගන්න නැහැ, නැත්නම් පිළිගන්නේ නැහැ. මගේ ආත්ම එකක්, නිත්‍ය සුඛාත්ම තව එකක් කියලා හිතන් ඉන්නවා. නමුත් සූත්‍ර දේශනා කීපයක් පරිහරණය කරලා ගලපලා බලන්නකො මොකක්ද ඔය කියන්නේ කියලා. මේ වගේ තැනක මෙහෙම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ
අපි කතා කරන එක සූත්‍රයක සඳහන් වෙනවා භික්ෂුවගේ නම මතක් වුණාම මම කියන්නම් මේ කතාව පිළිබඳව ඔබ මොකද මේ ගැන හිතන්නේ කියලා. රූපය අනිත්‍යද දුක්ඛද අනාත්මද වේදනාව අනිත්‍ය දුක්ඛද අනාත්මද නිත්‍යද ආත්මද? ස්වාමීන් අනිත්‍ය දුකයි අනාත්මයි. අර රූපේ වේදනාව කියන්නේ මේකම නෙමෙයිද එතකොට? දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මගේම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? දැන් මේ පෙන්වන්නේ ඒක නේද? දැන් ඒක නේද එහෙනම් අර අනිත්‍ය නිත්‍ය සංඥානෝ දුක්ඛේච සුඛංඥානෝ අනත්තානි අත්තාති කියලා පෙන්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛාඥාවෙන් අරගෙන සත්‍ය සසර ඇවිදිනවායි කියන එක. ඒක සසර හැදෙන්නේ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන්. ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දීපු උත්තරේට තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමීනි. තස්මාතිහ එබැවින් සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒක එහෙම තියෙනවා. මගේ නොවන මම නොවන මගේ ආත්මවසෙන් මනා නුවණින් දකින්න ඕන. සීල සූත්‍රයේ තිබෙනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. දැන් මේක කාටද ගලප ගන්න බැරි මෙහෙම? මේ දෙකෙන්ම පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවාමත් සෝවාන් වෙනවා. සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනවා. මේක මෙතන මගේ නොවන මම නොවන මගේ ආත්ම වශයෙන් බැලුවාමත් බුදුන් දකින්න පුළුවන්. ධර්මයේ දකීද බුදුන් දකි? කොහොමද මේක දෙකක් තියෙන්නේ? එබැවින් මේවා කල්පනා කරලා තේරුම් අරගෙන ඔබ පෞද්ගලිකව අවබෝධයට එන්න. ලෝකේ කවදා මේවා නිවැරදි වෙයිද අපි දන්නේ නැහැ. පොත් 10ක දහස් විදිහක්, දේශනා 10ක දහස් ආකාර 10ක්. නමුත් අනුගමනීය ප්‍රතිපදාවක් සඳහා මේ බුදුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ හොඳම පුතා ඉදිරිපත් කරපු අදහස්. බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් සාරිපුත්‍ර කියන්නේ බුදුන් වහන්සේගේ හොඳම පුතු දෙන්නගෙන් එක්කෙනෙක්නේ. සරියුත් මොගලන්, මහා කාශ්‍යප, ආනන්ද අනුරුද්ධ හොඳම පුතු. බුද්ධ පුත්‍රයෝ. එතකොට බුදුන් වහන්සේට පමණක් දෙවන ප්‍රඥාවක් තිබුණා වූ උන්වහන්සේ මේ පුද්ගලයෙක් පිළිබඳව කතා කරනවා. නකුල පිතුමා ඉස්සරහා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම කයක් ලෙඩව තිබියදී සිතින් ලෙඩවීමයි. මා කියනවා කයක් ලෙඩව තිබුණ නැතත් අඩු වශයෙන් මේ සිතින් ලෙඩවීම සිද්ධ වෙනවා. දැන් හරිද? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. පංච උපාදාන සහිත කෙනාට තමයි සංසාරේ උත්පත්ති පවතන. උපාදානයෙන් නේද පැවැත්ම හැදෙන්නේ. නො අනුපාදානස්ස මාර්ගයේ උපාදානයෙන් මිදීම හික වෙන්න ඕන නේද? ඔබට මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවනිද? දැන් මේ ගත්තා වූ කාරණා ටික අරගෙන සංඥාවට, සංකාරයට, විඥාණයට ඔය එකක් පාසා වෙනම විස්තර කරනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා මම මගේ ආත්ම කොට ගත්තාම පංච උපාදානස්කන්ධේ තියන්න බෑ. Tamanට ඕන පරිදි වෙනස් වෙනකොට ඇඳීම් දෙඩීම් වැළපීම් ශෝක පරිදි උද්දුම්නස් හමු වෙනවා. හිතේ අදහස Tamanට කැමති පරිදි රූපය හෝ ශබ්දය හෝ කාමය හෝ මොකක්වත් තියන්න බෑ. එතකොට තස්ස විඥාන විපරිණාමඤ්ඤත්ත භාවී. එතකොට වෙනස් වෙනවා, වෙනස් පරිද්දකට පෙරෙනවා කියන්නේ විඥානයේ ද්‍රව්‍ය නෙමෙයිනේ. වේදනා සංඥා සංකාර වලටත් විඥානඤ්ඤත්ත භාවී. එහෙනම් රූපේට ශරීරය වෙනස් වෙනවා කියලා නෙමෙයි පෙන්වන්නේ. අර ස්කන්ධ පංචකය ජායමානේසු ජීයමානේසු මීයමානේසු හට ගන්නවා, දිරනවා, මැරෙනවා. තියන්න බෑ. ඔබ නවත්තන්නනේ හදන්නේ. අර අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් කියන්නේ ඔබ නවත්ත ගන්න හදනවා. දැන් ඔබට දුක් ගෙනත් දෙන්නේ කුමක් නිසාද? ඔබට කැමති පරිදි තියාගන්න බැරුව වෙනස් වෙන විට.
එවං කෝ ගහපති ආතර කායෝචේ වහෝති ආතර චිත්තෝච. ඔන්න ගෘහපතිය ඔන්න ඔය විදිහටයි අසනීප වලින් පීඩා විඳින කයක් ඇති කෙනා ඒකම සිතිනුත් ලෙඩ වෙන්නේ. එදාටත් ලංකාවේ අතීතයටත් අදටත් අනාගතයටත් මේ උපන් මනුස්සයාට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට පත් කර ගැනීම තුළින් ඇති වෙන්නා වූ පීඩාව නැත්තම් කයෙන් ලෙඩ තිබියදීත් නොතියබදීත් සිතින් ලෙඩ වෙන ලෙඩේ හැදෙනවා. කාටද? පෘථග්ජනයට. මේකට කියනවා සත්හටවන භව දුක කියලා. තථාගතයන් වහන්සේ තමයි ඊට පස්සේ මේකට බේත් පෙන්වන්නේ. නමුත් සත්හටවන භව දුකට වේදානන්ගේ උපදෙස් ගන්න ලෑස්ති නැහැ. වෙද මහත්තයා වැඳිය යුත්තේ පිදිය යුත්තේ බවට පත් කළා උදේ දවල් රැ වැඳුම් පිදුම් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. බේත් ටික වෙනම පොතේ තියෙනවා වෙද මහත්තයාට වැඳුම් පිදුම් කරනහම ලෙඩේ හොඳ වෙයි කියලා හිතනවා. බෞද්ධකට වේදානන්න බුදුරජාණන් වහන්සේ වෙද මහත්තයා අපි මොකද කරගත්තේ? ඉහළ තැනකින් තියලා වඳින්න පුදන්න වුණ පුද්ගලයෙක් බවට පත් කරගත්තා. වෙද මහත්තයයි බේත් පොතයි බේත් වට්ටෝරුවයි ඒවා පරිස්සම් කරපු අය ඔක්කොම පූජනීය වස්තු බවට පත් කළා. වැඩේ පැත්තක අදාළ කටන පැත්තක. මේකට කියන්න තියෙන්නේ මොකක්ද? අනුගමනය කරන්න ඕන පිළිවෙත පසක තබා අදහන බුද්ධාගමක් හදා ගැනීම. දැන් අදහන එක තුල හරි මෙතෙක්කල් පැවතිලා තියෙනවා. නමුත් දුකෙන් නිදහස් වෙන්න නම් අදහලා හරියන්නේ නැහැ. මේ නකලුපිතුමාට වදාළ සරියුත් හාමුදුරුවන්ගේ ඊළඟ පැහැදිලි කිරීම. ඔබ තේරුම් අරගෙන ඔබ ය අනුගමන කරන්නේ බවට පත් වෙන්න වෙනවා. කතංච ගහපති ආතුරකායෝ හිකෝ හෝති නොච ආතුර චිත්තෝ. කොහොමද ගෘහපතිය කය ලෙඩව තිබියදීත් සිතින් ලෙඩ වෙන්නේ නැතුව ඉන්නේ? අන්න අර වැරද්ද නොකරන්න ඕන. ඒ වැරද්දෙන් මිදෙන්න ඕන. දැන් ඔබ මගෙන් අහත වෙන ප්‍රශ්නය මොකක්ද? ගත ලෙඩ වුවත් සිත ලෙඩ නොකර ජීවත් වෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන මෙන්න ඉල්ලා සිටිමි. දැන් මෙන්න නකුල පියතුමාට නෙමෙයි ධර්ම ශ්‍රවණය කරන ඔබට තමයි මේ අනුගමනීය ප්‍රතිපදාව ඉහාත්ම වශයෙන් වළංගු කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ආයෙත් ඔන්න දැන් මේ වෙනස් කෙනෙක් දැන් අර අසුතවා පුතුග්ජනෝ. දැන් අසුතවා පුතුග්ජනෝ මට්ටමේ ඉඳලා බෑ ධර්ම ශ්‍රවණය කරලා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කෙනෙක් නිවැරදිව තේරුම් අරගෙන. පංචස්කන්ධයට නදී ආත්ම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හදාගෙන සසරට බැඳෙනවා විතරක් නෙමෙයි දුක් විඳිනවා කියලා තේරුම් අරගෙන. සසරක් තියෙනවා නෙමෙයි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරගත්ත ඕන කෙනාට ඊට අදාළ සසරක් හැදෙනවා කියලා තේරුම් අරගෙන. පව පංච උපාදානස්කන්ධය උනොත් අපාය සසර, පින පංච උපාදානස්කන්ධොත් කාම සුගතිය සසර, ධානයේ පංච උපාදානස්කන්ධොත් කාම රූපී අරූපී බඹතල වල සසර. උපාදානස්සකෝ වහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපදින්නේ අපාය විතරද? උපදින්නේ දිව්‍ය ලෝකෙ විතරද? උපදින්නේ බ්‍රහ්ම ලෝකෙ විතරද? හැමතැනම උපදිනවානේ. එහෙනම් උපාදානෙන් නේද? අන්න එහෙම තේරුම් ගන්න පෘථග්ජනයාට පවල්ලා ගැනීමෙනුත් පිලාල්ලා ගැනීමෙනුත් ධානය අල්ලා ගැනීමෙනුත් මේ උපාදානෙ නැවත ලෙඩේ හැදෙනවා. එහෙනම් පින් කරන්න එපාද කියන මෝඩ ප්‍රශ්න අහන්න නැතුව යහපත් ක්‍රියාකාරකම් ලෝකේ කරන්න කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. පව හොඳයි පින නරකයි කියන එක වෙනුවට උපාදානයේ නරකයි උපාදානෙන් මිදීම හොඳයි. උපාදානයේ පාපයයි උපාදානෙන් මිදීම කුසලයයි කියන දර්ශනය මාරු කරගන්න. ඒකනේ මේ සමාජයට දෙන්න වෙලා තියෙන අලුත් පණිවිඩය. ඒ පිළිබඳව මම ඔබට මේ පාඩේ වෙනස් කොට තව පාඩයකින් ඉදිරිපත් කරනවා. කුද්දක නිකායේ දේශනා සූත්‍රයේ දහම් පාඨය. බුදුරු ලෝකෙට පහළ වෙලා ධර්මපරියායවල් දෙකයි දේශනා කරන්නේ. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. මෙන්න මොකුත් නැහැ. ධර්ම පරියායවල් දෙකයි. එක පාපම් පාපකතෝ පස්සතාති.
පාපය ලාමක වශයෙන් දකින්න. තථාගතවරු අදාළ පරිදි පාපක ලාමක වශයෙන් දැක්කන ඔබ හිතාගත්ත පරිදි නෙමෙයි. ඔබ පව හොඳ නැහැ පින් කරනවා කියලා හදාගත්ත එකක් නේ තියෙන්නේ. නමුත් මේකෙ පෙන්නන්නේ පාපේ වශයෙන් ලාමක වශයෙන් දැක්කා නම් පාපම් පාපකතෝ දිස්වා දැක තත්ත විරජ්‍යත එහි නොඇලෙන්න. තත් විමුච්ඡත මිදෙන්න. නිබ්බින්දත කලකිරෙන්න. බුදු සමය සම්පූර්ණයෙන්ම පාපේ වශයෙන් දැක පාපේ නොඇලීම මිදීම කලකිරීම විතරයි. දැන් පාපය මොකද්ද? සතුන් මරණ එකද? අන්න එතකොට තමයි තුන් භවය හරහා බැඳී පවතිනා මේ ගමනට තියෙන පාපේ උපාදානයයි. අකුසලයෙන් මිදීමේ කුසලයේ කියලා කියන්නේ උපාදානෙන් මිදීමට. අන්න සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා දැන් ගලපන්න පුළුවන් එතෙන්ද. පවු නොකළ යුතුයි පින් කළ යුතුයි කියලා ගලපා ගත්තට හරියන්නේ නැහැ. අහිංසක උපාසකම්මලා එහෙමත් කියනවා මං අහලා තියෙනවා. ඒ පෘථග්ජන මට්ටමට නොගැඹුරු කර ගැනීම තමයි අර චුන්ද සූත්‍රයේ හෝ බඳු සූත්‍රයක සඳහන් වෙන්නේ. ආගන්ධි වගේ සූත්‍රයක මට මතක නෑ හරියටම. අනුපුබ්බේන පෘථග්ජන ගතෝ හෝති. ක්‍රමයෙන් ඉහළ යනවා සරුංගලේ සුලං නිසා. සුලං නතර වුණාම ක්‍රමයෙන් පහළට බහිනවා. ඒ වගේ ආර්ය පුද්ගලයන් තුළ මේක භාවිතය ඉහළ යාම තුළ ආර්ය සමාජයක් සකස් වෙනවා. ආර්ය පුද්ගලයන් නැති වුණාම මේ දර්ශනය අනුගමනය කරන්න ඕනේ කියලා දෙන කෙනෙක් නෑ. දැන් ආපහු ඒ අර්ථය පුහුදුන් ආයත බවට පත් වෙනවා. ඊට පස්සේ ඔවුනොවුන්ට පේන ඇස්වලට පේන අනිත්‍යයක් තමයි තියෙන්නේ. නොනින් දැක යුතු අනිත්‍යක් නෙමෙයි. ඒක ඉතින් කෙස් වල ලොම් වල මල් වල ඕන තැනක දැක ගන්න පුළුවන් ඊට පස්සේ එක එක්කෙනා කියලා දෙන විදිහට. අනුන් කියලා දෙන ඇහැට පේන අනිත්‍ය ඉගෙන ගන්න එකෙන් අපිට වැරදුනා කියලා තනියෙන්වත් පිළිගන්න. මන්දයත් තථාගතයන් වහන්සේ ඊළඟ සූත්‍රයේ අපි එකට කියන්නේ බිදුර කියලා. ඒකේ පෙන්වන්නේ සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදිහෙවත් දුක්වලට හේතු කෙලස් සම්බන්ධයෙන් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මයක් තිබෙනවා නුවණින්. ඔබ මොනවද මේ බලන්නේ? ලෝකේ තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම. අනියත බව ත්‍රිලක්ෂණේ අනිත්‍ය කියලා වරද්දාගත්ත වැරද්දක නේද මේ ඉන්නේ? ලෝකේ පවතිනා වූ හැමෝටම ඇහැට පේන අනියත බව බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය තුළ බැලිය යුතු අනිත්‍ය කියලා පොට වරද්දාගෙන නේද මේ ඉන්නේ? ඔන්න දැන් මේ වෙනස් පුද්ගලයාට පේන හැටි. ඉදගහපති සුතව ආර්ය ශ්‍රාවකෝ අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධයෙන් බැලිය යුතු පැත්ත වෙනස් වෙනවා. අන්න ඒක තමයි වෙන ආර්ය දැක්ම තියෙනවා. ආර්ය ධර්මයේ හික්මීම තියෙනවා. ඒ වගේ මේක ඒ සඳහා දක්ෂ බවට පත් වෙනවා. න රූපං අත්තනෝ සමනුපස්සති න රූපවන්තං වා අත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වා අත්තානං. අන්න අර රූපේ මම කියලා ගන්න අරමුණට එන එකේ ඒ මම කොට ගැනීම ආර්ය පුද්ගලයෙක් එක්ක සිදු වෙන්නේ නැහැ කියලානේ පෙන්වන්නේ. දැන් කවදාවත් මම කියන්නේ මේක මේ අපි කුඩා කාලේ ඉඳලා කවදාවත් මේකට මම කියලා කිව්වේ හරි ගත්තේ හරි නෑ. නමුත් එකතු වීම ලෝභ වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන්, ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් එකතු වීම ඒකට එන දේ මම කොට ගැනීම. අන්න ඒකට තමයි මේ මඤ්ඤමානය කියලා කියන්නේ. කෝ භික්ෂු භික්ඛු මඤ්ඤමාන අර උපාදානයෙන් සතරට බැඳේ. එනිසා කර්ම කොට කර්ම බීජ රැස් කරයි. කර්ම කිරීමේදී කර්ම බීජ රැස්වේ කර්ම බීජ පැලවේ. අනිත් බීජ වගේම ගොයන් ගහක් පැසීමේදී ආහාර ගබඩාකට ගොයම් ගස මියයි ඊළඟ කන්ට මේ ගොයන් ගසේ මොනම අවස්ථාවක් නැහැ. අදාළ සාධක එකතු වෙන ගමන් පැලවෙනවා. මිනිසා රැස් කරන කර්ම බීජ පැලවීම සඳහා කෙත් ගොඩක් තියෙනවායි කියලා මම පෙන්නලා තියෙනවා. සතර අපායේ ලිදු 4ක් තියෙනවා. මනුස්ස ලෝකේ 1ක් තියෙනවා. දිව්‍ය ලෝකේ 6ක් තියෙනවා. රූපී අරූපී මතලවල 16 4 20ක් තියෙනවා.
ඔක්කොම අයිති කාටද? මායයට අයිති ලියදී. පැලවෙන්නේ මොනවද? පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. පැලවුනහම විපාක. ඒ වවයන්ගේ විපාක. දැන් පංච උපාදානස්කන්ධයේ කර්ම බීජ රැස් කරයි. පංච උපාදානස්කන්ධ පරිහරණය සතර ඇවිදින්නට කර්ම බීජ රැස් කරයි. ඒකනේ ඇත්ත. සෝපාදානස්ස කොහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමේ නානුපාදානස්ස. දැන් මේ සුතවත් අරිය ශ්‍රාවකයා සතු වගකීම බවට පත් වෙන්නේ පෙර කරගත්ත වැරැද්ද හිතට එන විට ඒකට අසු නොවි ඒ උපාදානෙන් මිදෙන්න මාර්ගයක් ගැනීම නේද? පෙර කර වැරද්ද කරන්න ඕන පෘථග්ජනයෙකුට පුළුවන්. ගැටෙනකොට උපදිනවා, ඒකට අක්තු වෙලා පෙර වැරද්දම කරනවා. ආයෙත් ප්‍රමාද වෙනවා, ආයෙත් ප්‍රමාද වෙනවා. නැවත නැවතත් සසරේ ප්‍රමාද විහාරී වෙනවා. දැන් සුතවත් අරිය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ අරිය ශ්‍රාවකයා භික්ෂුවක්ද භික්ෂුණියක්ද උපාසකද උපාසිකද කියලා නෑ. ඔහු ආර්ය භාවය නැත්නම් ආර්ය ධර්මයේ දකින කෙනෙක්, ආර්ය ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්, ආර්ය ධර්මයේ හික්මන කෙනෙක්. ඔහු මේ කරුණ පැහැදිලි කරන්න ආව සත්පුරුෂාසන් දස්සාවි කියලාත් තියෙනවා. සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනිතෝ. එතකොට මේ ස්කන්ධ පංචකේ අනාත්මයේ හික්මීම සත්පුරුෂ ධර්මයක්, සත්පුරුෂ දැකීමක් සහ හික්මීමක්. ඔහුට මේ ඵල පුරුදු කිරීම වැටහෙනවා. අනහුට මොකද වෙන්නේ? අර රූපේ මම යන්න, වේදනාව මම යන්න, මඤ්ඤමානය යන්න මුලාවෙන් දැකීමක්. මමත්වෙන් නොගැනීම ප්‍රඥාවෙන් දැකීමක්. මුලාවෙන් දැකීමේදී උපාදාන වෙනවා. සතර ගමන හදනවා, දුක් ගෙනත් දෙනවා. ඒ උපාදාන වීම තමයි දුක් ගෙනත් දෙන්නේ. මතක තබා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාහරනවා මේ පරණ පාරේ යන්න එපා. උපාදානයේ නොවීමෙන් අවසන් කරන්නට ඉගෙන ගන්න. ඒක තමයි ආර්ය පුද්ගලයාගේ දර්ශනය. අන්න දැන් අර ඕනෑම සූත්‍රයක සඳහන් දහම් පෙළ දෙකට මේක ගලපන්න බැරි නම් බුදුන් සර්වඥ නෙවෙයි. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ සර්වඥතාවයට ඒ ඥාණයට ඒක හරියට ගැලපිලා තියෙන්න ඕන. පෙළ දහමේ පමාදවාදී පෙළ දහම සහ අප්‍රමාදවාදී පෙළ දහම කිසිදු ගැටලුවක් තියෙන්න බෑ. දැන් හරිනේ පංචස්කන්ධයට එන දේ මමත්වෙන් ගැනීමෙන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස දුකටපත් වේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මේ රූපදනා සංඥා සංකාර පහ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කිව්වේ අමඤ්ඤමානය කියන එක. අර මම වශයෙන් නොගැනීම. එහෙම කීවට තේරෙන්නේ නැහැ කෙනෙකුට. මොකද අපි මේකට කරන්න ඕන කියලා ආයෙත් අහනවා. අපිට මේක සිහිය නැති නිසා එන හැම එකදීම විතර්කයේදී කාම ව්‍යාපාද විහිංසා විතර්කයේදී එකතු වෙමින් අවුලක් හදාගන්න අපි බලවත් ශක්තියක් යොදලා තියෙනවා. ඒ එකතු වීමට කියන්නේ මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම නැත්නම් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. දැන් එහෙනම් එකතු නොවි හිටියොත් ওই පාර යනවාද? නිකන් එකතු නොවි ඉන්න බෑ. දැන් සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය එතෙන්ට ගේන්න වෙනවා. අන්න මේකට විශේෂයෙන් තථාගතයන් වහන්සේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාටම මේක දකින, මේකට එකතු නොවෙන, මේක අතහරින්න පුළුවන් සතියක් පෙන්ලා තිබෙනවා. සතිය ආරම්භ කරලා එකක් දැකලා දෙකක් දැකලා තුනක් දැකලා ටික ටික දකින සංඛ්‍යාව වැඩි කරගන්න වෙනවා. ඒ පිළිබඳව තිබෙන උත්සාහවන්ත කිරීම, වීරයවන්ත කිරීම, පසුබට වුණාය නැගී සිටීම 100,000 ගණනක් තියෙනවා මේකේ සූත්‍රවල. කාම විතර්කයක් උපන් වෙලාවට, ව්‍යාපාදයක් උපන් වෙලාවට, මන්දෝත්සාහය වුණ වෙලාවට, නිදිමත ඇති වුණ වෙලාවට
ඒ වගේ භික්ෂුවක් සම්බන්ධයෙන් ඒ වගේ උකටලී වුණ අවස්ථාවන්හිදී ධෛර්යමත් කරයි කියලා. ඇයි? වෙන මගක් තියෙනවා කියලා හිතනවාද? නැහැ. නිත්‍ය සුඛාත්ම වශයෙන් අරගෙන සතර හදන එකෙන් මිදෙන්නට අල්ලා නොගැනීම හෙවත් අනිදුක්ඛ අනාත්ම හෙවත් අමඤ්ඤමානය නම් වූ ක්‍රියාව හැර වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නැත. එය වචනෙන් තේරුම් අරගත්තාට මදි. එහි අර්ථය තේරුම් අරගෙන ක්‍රියාමාර්ගයට ඔබ යන්න වෙනවා. එතකොට ඔබ පටිපත්තියට බහින කෙනෙක් වෙනවා. මතක තබා ගන්න. අදාළ කරුණු තේරුම් අරගෙන මේකයි වෙන්න ඕන කියලා කියා ඉන්න යන්නත් එපා. ඔය සමහර අය අනිත්‍යයිනේ. එහම හදා ගන්නවා වචනයක් නිදහතට. ශූන්‍යයිනේ. ඕක මන්තරයක් වගේ ජප කර කර ඉඳ ආයෙත් හදා ගන්නවා. අර වෙනත් සමයන් වල එක වචන තියෙනවා අපටත් ඒ වගේ වචනයක්. ඒක කියන්න විතක්ක ਵਿਚාර කරන්න තියෙන එකක් නෙමෙයි. ඒක ඒ මොහොතේ ඒකට එකතු නොවීමෙන් නුවණින් බලන්න ඕන දෙයක්. එහිදී වෙන්න ඕන මොකද්ද? උපාදානයේ වී අනාගත ඵල ඉපදීමට හේතු ඉතුරු වී අවසන් වෙනකොට උපාදානයේ නොවීමෙන් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවී අවසන් වෙනකොට නේද කර්ම රැස්වීම වෙනකොට කර්ම සේම සිදු වෙන්නේ. දැන් අනුපස්සිනෝ විහෙරතෝ වර්තමාන මොහොත ඔබ කොහෙද ඉන්නේ? භාවිතා කරන්නේ මොන ඉන්ද්‍රියද? මොන අபிසංකාරයට එකතු වෙන්නේ හටගන්නේ? නැවත නැවතත් බලමින් වාසය කරන්න පටිපදාව. එකතු වීමෙන් යම්තාක් බලවත් වේද එකතු නොවීම තුළින් කෙට්ටු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර කය කියන පැත්ත වළංගු වෙන්නේ. දැන් මේක තුල තවදුරටත් මේ වේදනා සංඥා සංකාර විඥාන වෙනමම මම වශයෙන් දකින්නේ නැහැ කියන අර්ථය තමයි දිගටම විස්තර කරලා තිබෙන්නේ. ඒක මම කියන්න ගියොත් මටත් කම්මැලිකම හිතේ ඔබටත් කම්මැලි හිතේ. ඒකයි මම මේක තේරුම් කරලා දීලා තිබෙන්නේ වෙන්න ඕන කාරණාව පිළිබඳව. දැන් මොකද පෙන්නනවා ඇත්තේ? මෙසේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම තමයි සංස්කාරය. ඒ නිසා සංස්කාරය මගේ කියලා සංස්කාරය සිතින් අල්ලාගෙන ඉන්නේ නැහැ. එතකොට සංස්කාර මගේ කියලා සිතින් අල්ලා නොගත් ඉන්නකොටත් ඔහු අල්ලා නොගත් සංස්කාර වෙනස් වෙලා යනවා. නමුත් එහෙම වත් වෙද්දී ඔහුට ශෝක දුක් වෙන්න කාරණයක් නැහැ. අල්ලා ගත් සංකාර වෙනස් කරනකොට දුක් වෙනවා. අල්ලා ගන්න නැත්නම් ඒත් සංඛාර අනිත්‍ය තියෙන වෙනස් වෙන එක. එතකොට ඔහුට දුක් හටගන්නේ නැහැ. තස්ස විඥාන විපරිණාමඤ්ඤත්ත භාවා නූපජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා. ඉස්සරලා විපරිණාම භාවයේදී අඤ්ඤත්ත භාවයේදී දුක් හට ගන්නවා පෘථග්ජනයාට. ඒ මමත්වෙන් ගත්ත නිසා. දැන් එයින් මිදෙනකොට අර සිදුවීම දුක් හට ගන්න කාරණයක් වෙන්නේ නැහැ. දැන් මේකම තමයි අටලෝ දහම ලෝකේ සිදු වෙනවා. පෘථග්ජනයා දුක් විඳිනවා, ආර්ය පුද්ගලයා දුක් වෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි ඔය. අටලෝ දහම නෙමෙයි දුක් ගැනක් දෙන්නේ, ඒකත් එක්ක ඇති කරගත්ත බැඳීම, ඇලීම ගැටීම. ඒක අතහැරනකොට අටලෝ දහම කවදා සිද්ධ වෙනවා? Tamanට අදාළ විඳවීම නැහැ. එවං කෝ ගහපති ආතුර කායෝ හෝති නොච අනාතුර චිත්ත ආතුර චිත්තෝ ආතුර කායත් වේදිත් ලෙඩ වෙන්න හිත නිදහස් වෙන්න පුළුවන් වෙනවා. දැන් සිතේ ලෙඩවීමෙන් නිදහස් වීම ආරම්භ වීම සිදු වෙන්නේ. දැන් අර සක්කාය දිට්ඨිය කියන්නේ ස්කන්ධ පංචකයේ ආත්මකට මමකට ගත්තාම සංයෝජන වෙන එකනේ. ගන්න නැත්නම් සංයෝජන වෙනකොට සංයෝජන කැඩීමනේ පටන් ගන්න. දැන් සක්කාය දිට්ඨියට පැමිණීම වෙනකොට නොපැමිණීම ආරම්භ වෙලා. නැවත නැවතත්.
එවම් මච්චතරෝසි ආහාරයෙන් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. ඒකෙන් මරු ජය ගන්න මරු පරාජය කරන්න පුළුවන්. මෙන්න මේ හැම සූත්‍ර දේශනාවක් තුළම සඳහන් කර තිබෙනා මේ ධර්ම න්‍යාය ඔබේ දැනීම සහ දැක්ම බවට පත් කරගෙන අනතුරුව ඔබ විසින් මේ සංසාර ගමන නිමා කරන්නට ඕන නම් මේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව තිබෙනා වූ ආතතියෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න කැමති නම් ඔබ මේක අනුගමනීය ප්‍රතිපදාවකට එකතු කරගෙන නිරන්තරයෙන් එකට ඔබ ඉන්න ආකාරය පිළිබඳ වාඩි වෙලාද ඉන්නේ, ලෙඩ වෙලාද ඉන්නේ, එහෙම නැත්නම් රැකියාවක් කරනවද නැද්ද? මේවා මොකක්වත් මේකට වැදගත් නැහැ. ඒවා තම තමන්ට පැවරී තිබෙනා වූ වගකීම්. ඒ වගකීම් සම්බන්ධයෙන් පැහැර හැරීම සඳහන් වෙන්නේ නැහැ බුදුසමයේ. ඒවාම තම තමන්ට පැවරී තිබෙන රාජකාරී ස්ථානම තැන්ම මේ ත්‍රිවිධ විතර්කයේ උපදින්න සහ ඒවට අහු වෙන්නත් මිදෙන්නත් දෙකටම උදව් වෙනවා. පෘථග්ජනයාට අහු වෙලා අවුල් කරගන්න උදව් වෙනවා. ආර්ය පුද්ගලයාට ඒක ඉපදින එක නිදෙන්න උදව්වක් බවට පත් වෙනවා. දැන් ආපහු යන්න පටන් ගත්තා කියන්න පුළුවනි. දැන් ආර්ය ශ්‍රාවකෝ මේ කියපු දේ කරන්න පටන් ගන්නවා නම් දැන් ආර්ය ශ්‍රාවකෝ. ඒ නිසා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස පෘථග්ජනයාගේ ධර්ම ප්‍රතිපදාවයි අමඤ්ඤමානෝ මුත්තිපත්තු මුත්තෝ පාපිමතෝ ආර්ය පුද්ගලයාගේ අනුගමනීය ප්‍රතිපදාවයි මේක තුල. දැන් මොනවද අයින් වෙනව ඇත්තේ? අර ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන අවසිතේ තිබෙන රෝග ලක්ෂණ ටික. එතකොට සිත කය ලෙඩ වුණත් සිතින් ගණන් ගන්නෙ නෑනේ. මෙබැවින් මේ සිංහල පැහැදිලි කිරීම පවා තරම් පැහැදිලි අර්ථයක නැහැ. වන්දයත් පාලිය සිංහලට පරිවර්තනය කිරීමක් නෙවෙයි වෙන්න ඕන ධර්මකාරණේ පරිවර්තනය කිරීමක්. ඔබ පරිවර්තනය කරගන්න මේක මම මේ කිව්වා වගේ. වදනේ පාඩම් කරගන්න නැතුව. එතකොට ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයෙකුට ස්කන්ධ පංචකයට ආත්ම කොට ගන්න බෑ, එකතු වෙන්න බෑ. දැන් හරිනේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ මොකද්ද පෙන්වුවේ? ලෝකයා පංචස්කන්ධය ආත්ම කොට අරන් හතර ඇවිදිනවා. පස්වග තවසන්ට පංචස්කන්ධය අනාත්මය දේශනා කරනවා. ඒකම පාවිච්චි කිරීමෙන් ඔවුන් රහත් බවට පත් වුණා නේද? එහෙනම් වෙන මොකුත් ඕන නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න පුළුවන් කියන කාරණාව ප්‍රායෝගිකව ඔබට තේරෙනවා නම් ඔබ යන්නේ බුදුන් වහන්සේ වදාළ ආර්ය මාර්ගයේ. මේ වතාවතක් දෙවතාවක් සියවතාවක් විතර භාවිතා කිරීම තුළ එකතු නොවීමෙන් ලැබෙනා වූ සහනය තේරෙනවා නම් සහනයක් තියෙනවා ඒක දැනෙන. දැවිලි තැවිලි අඩු වෙනකොට. එතකොට තේරෙයි මා හොයමින් වූ සැනසෙල්ල මේක නේද? අර පෙන්නන්නේ අමතන්තං විජානතං කියලා. නුවණින් දැනගන්න ඒකටයි නිවීම කියන්නේ කියලා ඔය ගාථා පදයක් අපි කියන්නේ. නුවණින් දැනගන්න විජානතං නිකං ජානතං නෙවෙයි. එතකොට එහෙනම් මේ සූත්‍රය තුල පෙන්වන්නේ ලබාගත් කය තුලම වරද්දා ගැනීමෙන් කය ලෙඩ වෙලා සිතත් ලෙඩ වෙනවා. ලබාගත් කය මුදව් කරගෙන කය ලෙඩ තිබුණත් සිත ලෙඩ කර ගැනීම තුල නැතුව නිදහස් කර ගැනීම තුලින් සසරට වෙනුවට මාර්යා ගාවට යනවා වෙනවට බුදුන් වෙත යන පාර පාදා ගන්න පුළුවන් වෙනවා. මාර්ගඵල ලැබෙනවයි කියලා මේක විස්තර කරලා නැහැ. නමුත් මෙහෙම කරනවා නම් ලැබෙන්නේ ගන්නේ මාර්ගයේ ඵල. මාර්ගය ගැනීමෙන් ඵල පිළිබඳ සාක්ෂාත් වීම ආරම්භ වෙලා ඉදිරියට ඔබට යන්න හිතෙනවා. ඒක සහනේ දැනෙන්න ඉදිරියට මෙහෙවනවා. අදාළ කරුණ තේරුම් ගනිමින් ඔබ ලබාගත් ජීවිතය ඔබ ගත කරන ජීවිතයේ යතු යුතුයකම් ඉටු කරමින් මේ කියන මුලාවෙන් මිදෙන්න සතිය භාවිත කරන්න පුරුදු කරන්න. සතිය වැඩි දියුණු කරන්න. අනිවාර්යෙන් සතියක් තුළ වීරියක් තුළ කරන්න ඕන වැඩක් කරනවම නිකම්ම සිදු වෙන්නේ නැහැ. මේ වැරදි පැත්තට අහු වෙන එක නිකම්ම සිදු වෙනවා. මේකට එහෙම වෙන්නේ නැහැ. මේ පරණ පුරුද්දට එකතු වෙන්න දැඩි වීරියක් තියෙන්න වෙනවා. ඔය දාඩිය දාගෙන S2 පියාගෙන ඒව කරයි කියලා පෙන්නන්නේ වනාන්තරගත වුණු භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ඉන්න ගම. ඉතින් එහෙම ඉන්න නිසා ඔබ කැලේට ගිහින් වාඩි වෙන්න ඕන කියලා එකකින් තන්න එපා. උන්වහන්සේලාට විවේකයේ තිබුණා. ඒ නිසා උන්වහන්සේලා එහෙම වැළුවා. ඒකට ඉරියව්වක් පෙන්වන්නේ නැහැ. මොකද විතර්ක තුන උපදින්නේ ස්කරණාසයෙන් ඕනෑම මොහොතක වර්තමානයේ. ඒවයි තේරුම් ගන්න ඕන. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙන්නට
මෙම කරුණු පැහැදිලි කිරීම තවදුරටත් උපයෝගී කරගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දෙන ලබන්නේ කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී සුරංගනී කරුණරත්න මහත්මිය සහ තම ස්වාමිපුරුෂයා විසිනි. අරමුණ කඩවත පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී සුරංගනී කරුණරත්න මහත්මිය තම ස්වාමිපුරුෂයා සමගම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබන්නේ දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට සසර දුක් අවසන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට රුකුලක් වශයෙනි. ධර්මදානමේ පුණ්‍ය කුසලයේ දායකත්වයෙන් දරුවා අය නමින් පරලෝසෙපත්ව පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා භව ගමන සැපවත් වේවා මතු උපදිනා භවයක මිනිසත් බව ලබා නිවන් මඟ හෙළි කරගනිත්වා. එයමයි මඟ. දායකත්වයෙන් දරුවා අයගේ දියණියන් දෙදෙනාටත් බෑනාවරු මුණුබුරු මිනිමිරියන් ත්‍රිවිධරත්නටත් ප්‍රවිරත්නයේ ආශිර්වාදය ලැබේවා. හැබැයි ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ගැරුන් තේරුම් ගන්න සෑම කටයුත්තක්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසීම පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වේවා. නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. ඔන්න වරද්දාගත්තා. ලෝකේ හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා නම් බුදුබණ ඕන නැහැ. ඒ හැම එකේම සැප නිවන් තියෙනවා. සැප දුක් දෙක කලවමේ එන විට බාර නොගෙන ඉන්න දිනු කරගන්න එක ඇරුණාම මේ ඔබ හිතන දේවල් ටිකක් නොගැඹුරුයි. දෙසිදෙස්වල ජීවත් වන දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරියන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් සියලු කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමටත් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිසත් මෙම උතුම් පින හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට සතර කෙලවර උතුම් නිර්වාණය සාක්ෂාත් කරගෙන මෙම පුණ්‍ය කර්මයේ හේතු පාරමිතාවක් වේවා. කොරෝනා වසංගතයේ ලොවින් තුරන් වේවා. රටදෑ වෙනුවෙන් දීපදෝ සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, බුදුන් දැක නිවන් දකිත්වා. ඔබ දන්න පරිදි ඔබට රුචි පරිදි ප්‍රාර්ථනා වාක්‍ය ගොඩක් සකස් කරලා තිබෙනවා. ඒකට අපි නිදහස දෙනවා. මේ සියල්ලට අපි එකඟ වෙන්නේ නැහැ වුණාට අපට තේරෙන ආකාරයෙන්. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන යහපත් අදහස් සඵල විය හැකි යහපත් අදහස් සඵල වේවා කියලා තමයි අපි කියන්නේ. සඵල විය හැකි යහපත් අදහස් සඵල වේවායි කියලා. ඒ වගේම ඔබ යෝල ඇතුළකට ඇති දරුවන්ට ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ පැහැදිලි කළේ මතු නිවන් දකින්න නෙමෙයි මේ කය තුල නිරෝගී වෙන හැටි දකින්නනේ. ඒක තේරුම් ගැනීම තුළින් ඉහාත්ම වශයෙන්ම ලබාගත් ජීවිතය තුළ බුදුදහමේ සැනසීම තුළ අදාළ සැනසීම උදා කරගන්නට මේ මගේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං